Hello, good morning. මේ බිලඟක් යන්න යන්නේ. මගේ අපේ page එකේ උඩට වැටෙන මේ සිප්පර්ම ඉන්න මේ post එකක් වැටෙන එක පොඩ්ඩක් අයින් කරලා දාන්න පුළුවන්. ඔව් ඔව්. ඊට පස්සේ ආයෙ වෙන එකක් වැටලා තියෙනවා.
අක්කේ දොනට එන්න කියන්නේ. අක්කේ දොනට එන්න. දොනට එන්න. දොනට එන්න කියන්නේ. right. අපේ අද දවසේ කටයුතු ආරම්භ කරමු. සියලු කටයුතු ආරම්භ කරන්න මත්තෙන් මගේ සිප්මුතු පවුරේ ආදරණීය රත්තරන් දුවල පුතාලා සියලු දෙනාටම එත් එක්කම සිප්මුතු පවුලේ සියලුම දෙමාපියන්ට එත් එක්කම මුළු ලංකාවාසී සියලුම ආදරණීය දුවා දරුවන්ට සහ දෙමාපියන්ට එත් එක්කම ගුරුවරුන්ට ලැබුවා වූ 2021 නවවසර සියලු දෙනාගේ හිතේ තියෙන යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙන සියලු දෙනාට නිරෝගීව ජව සම්පන්නව තමන්ගේ අරමුණු කරා යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන වාසනාවන්ත නවවසරක් වේවා කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා ගෙනෙන. right. සුබ නවවසරක් වේවා මගේ රත්තරන් දුවේ පුතේ. හරි. එහෙනම් වාඩි වෙන්න. 9ට තමයි Facebook live එක එනවා කියලා කිව්වේ. නමුත් අද සියලු කලමනාක් ටික තනියම එකලස් කරගන්න සිද්ධ වුණු නිසා මේ වෙලාවට තමයි වැඩ ටික ඉවර කරගන්න පුළුවන් උනේ. right. අදනේ දුවේ පුතේ. ජීවිතය කියලා කියන්නේ හැමතිස්සෙම ජයග්‍රහණය නෙමෙයි. අපි හැමතිස්සෙම දිනන්නේ. අපි පරදිනවා. හැබැයි මේ පරාජය කියලා කියන්නේ බිඳ වැටීමක් නෙමෙයි. නේද? පරාජය කියලා කියන්නේ අවසානයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. අපි වැඩක් කරන්න ගන්නකොට මේ වටේ පිටේ අය අහල පහල අය නේද? ඕනේ තරම් එක එක විවේචන සද්ද දානවා. හැබැයි අපි දැනගන්න ඕනේ පුතේ අපේ අරමුණ කොතනද? අපි ඒ අරමුණට යන්නේ කොහොමද? අපි ඒ වෙනුවෙන් මොනවද කරන්න කියලා. එක්තරා උද්‍යානයක කොඩි කණුවක කොඩියක් හිටවලා තියෙනවා. ජයග්‍රහණය සඳහා මේ මොකද කරන්න ඕනේ? මේ කණුව නැගලා කොඩිය ගන්න ඕනේ. හැබැයි මේ වටේටම ඉන්නේ පුතේ ගෙම්බෝ ටිකක් ඉන්නේ. දැන් ගෙම්බන්ට තමයි මේ තරඟේ තියෙන්නේ. මෙන්න ගෙම්බෝ ඉන්නවා. right? ඒතර ජයග්‍රහණය සඳහා ජයග්‍රාහී ගෙම්බ මොකද කරන්න ඕනේ? මේ කණුවට නැගලා කොඩිය ගන්න ඕනේ. දැන් වටේ පිටේ ඉන්න අය එක එක ශබ්ද දානවා, එක එක කතා කියනවා. ඔක ගත්තට මොනවද ලැබෙන්නේ? ඕකේ මොකද්ද නේද? මේ ඔක්කොම එක එක තර්ක විතර්ක කරනවා. කවුරුත් හැබැයි අර ගහට නගින්න සූදානම්වත් වෙන්නේ. බිම ඉඳලා මහ පොළවේ ඉඳලා අදහස් කියනවා. right? මහ විශාල අදහස්. ඔය අතර ටිකක් දුරට වෙන්න එක ගෙම්බෙක් ඉන්නවා. මෙයා මොකද කරන්නේ? මේ සියල්ල පෙරලගෙන ඇවිල්ලා කනුවට නැගලා ජයග්‍රාහී කොඩිය ලබා ගන්නවා. දැන් අවසානයේ මේක වටේ පිටේ හිටපු ගෙම්බන්ට එන ප්‍රශ්නයක් ඇයි මෙයා මේ ගහට නැග්ගේ කියලා. පුතේ නියම වැඩක් වෙලා තියෙන්නේ.
හොයලා බැලින්නම් මේ ගෙම්බගේ කන් ඇහෙන්නේ නැහැ. ඒ ගෙම්බගේ කන් ඇහෙන්නේ. හැබැයි එයාගේ කන් දෙක ඇහුණා නම් මොකද වෙන්නේ? මේ වටේ පිටේ අය කියන කතාවලට එයාත් මැදිහත් වෙලා නේද? ඒ තර්ක විතර්ක ඉදිරිපත් කරනවා මිසක් ක්‍රියාත්මක වෙන්න කාලයක් නැතිව යනවා. ඒ නිසා මේ උදා වුණු අවුරුද්දේ හොඳට හිතට ගන්න පුතේ. අරමුණ තියෙන්න ඕනේ අපේ හිතේ. ඉලක්කය තියෙන්න ඕනේ අපේ හිතේ. සැලසුම හදන්න ඕනේ අපි. ක්‍රියාත්මක කරන්න ඕනේ අපි. ඒ නිසා මේ තනින් තන ඉන්න අය කියන එක එක අදහස් මගේ දුවට පුතාට අදාළ නැහැ. ඔයයි වැඩ කරන්න ඕනේ. හරියට මෙන්න මේ කන් දෙක නෑසුණු ගෙම්බා වගේ. මේ ඔක්කොම එකම හැලියකට වෙලා එකම තැනකට වෙලා විවේචන ගේද්දි පුතේ. ඇයි මෙයා ජයග්‍රාහකයා වුනේ? එයාට මේ කියන කිසිම කතාවක් තඹ සතේක වටිනාකමක් නැති නිසා. ඒක නිසා තමයි එයා ජයග්‍රාහකයා වුනේ. එහෙනම් මේ උදා වුණු අවුරුද්දේ මම්මගේ රත්තරන් දුවගේ පුතාගෙන් එක ඉල්ලීමක් කරනවා. මොකක්ද? ඔයත් කන් දෙක නෑසෙන ගෙම්බෙක් වගේ ජීවත් වෙන්න. වටපිට සිදුවෙන දේවල් ගැන අවධානයෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ. හැබැයි ඔයාගේ අරමුණ කරා ගමන් කරද්දී කවුරුත් කියන කිසිම දෙයක් ඔයා ගණන් ගන්න එපා. ඔයා සැලසුම හදලා ඔයා ක්‍රියාත්මක වෙන්න. වෙන අයගේ සැලසුම් පුතේ ඔයාට අදාළ නැහැ. ඇයි? ඔයයි මේ මහ පොළොවේ වැඩ කරන්න ඕන. ඒ නිසා මගේ රත්තරන් දුවල පුතාලගෙන් මං ඉල්ලනවා අපි අපේ ගමන යමු කියලා. right. එහෙනම් අද දවසේ පාඩම තුල අපි කතා කරන්නේ පරිසරයේ විෂයට අදාළ කොටස්. මම කලින් දවසක කතා කරා අහස හා පොළව තේමාවේ යම් තාක් දුරට නේද? අපි සූර්යයා නැත්තම් ඉර ගැන කතා කරා එදා දවසේ. එහෙනම් පුතේ අපි එදා සූර්යග්‍රහණ ගැන කතා කරා. අද අපි කතා කරනවා කවුරු ගැනද? සඳ ගැන. ලියාගන්න මාතෘකාවමයි පුතාලා සඳ. සඳ. ඉක්මන් කරමු. හරිද පුතේ? right. සඳ. හරි. මම පුතාලට මතක ඇති මම මුලින්ම කිව්වා සූර්යයා කියලා කියන්නේ නම් දීප්ත වස්තුවක් කියලා. නේද? එතකොට මතක් වෙනවා පුතේ ඇයි සූර්යයාට අපි දීප්ත වස්තුවක් කියලා කිව්වේ? එයාගේ ආලෝකය එයා විසින්ම හදා ගන්නවා. වෙන කාගෙන්වත් ඉල්ලගන්නේ නැහැ. හැබැයි මගේ පුතේ මේ හඳ කියලා කියන්නේ නම් දීප්ත වස්තුවක් නෙමෙයි. අපි කියනවා සඳ මොන වස්තුවක්ද? අදීප්ත වස්තුවක්. අදීප්ත වස්තුවක්. ඇයි හඳ අදීප්ත වස්තුවක් වෙන්නේ? ඇයි අපි හඳ අදීප්ත වස්තුවක් කියලා කියන්නේ? දැන් දීප්ත වස්තුවක් නම් Taman විසින්මයි Tamanගේ ආලෝකය හදාගන්න ඕනේ. හඳට පුතේ එච්චර දෙයක් කරන්න බෑ. මොකද දන්නවද වෙන්නේ? දැන් අහසේ සූර්යයා ඉන්නවා. මෙන්න හිරු. මෙන්න හඳ. මේ සූර්යාගේ ආලෝකය ගිහිල්ලා වැටෙනවා හඳේ. අන්නේ හඳේ වැදුනහම ඒ ආලෝකය තමයි පුතේ නැවත පරාවර්තනය වෙලා ඉන්නේ. ඒතොර ඇත්තටම මේ ආලෝකයේ අයිතිකාරයා හඳද? නෑ සූර්යයා. එහෙනම් Taman විසින් නිකුත් කරන ආලෝකය එයාටම හදාගන්න බැරි නිසා අපි හඳට කියනවාමයි පුතේ මොන වස්තුවක් කියලාද? අදීප්ත වස්තුවක් කියලා.
තේරුණාද? ඇයි අදීප්ත වස්තුවක් කියලා කියන්නේ? එයාගේ ආලෝකය එයාටම හදාගන්න බැරි නිසා නේද? right. එහෙනම් අපි ලියාගමු මෙහෙම. රාත්‍රී අහසේ රාත්‍රී අහසේ දැකිය හැකි ප්‍රධාන ආකාශ වස්තුව වන සඳ අදීප්ත වස්තුවකි. සඳ අදීප්ත වස්තුවකි. සඳ අදීප්ත වස්තුවකි. හරිද පුතේ? right. ඇයි එහෙනම් අදීප්ත වස්තුවක් කියලා කියන්නේ? තමන්ට තමන්ගේ ආලෝකය එයාටම හදාගන්න බැරි නිසා. නේද? right. ඊළඟ තර ලකුණ දාලා ලියන්න පුතේ. තමාගෙන් නිකුත්වන ආලෝකය තමා විසින්ම තමාගෙන් නිකුත් වන ආලෝකය තමා විසින්ම සකසා නොගන්නා නිසා අදීප්ත වස්තුවක් ලෙස හඳුන්වනු ලබයි. හරිද පුතේ? right. එහෙනම් මම පුතාලට පැහැදිලි. ඇයි අපි සඳට අදීප්ත වස්තුවක් කියලා කියන්නේ? එයාට බෑ එයාගේ ආලෝකය එයාටම හදාගන්න. දැන් පුතේ මේ සඳ අපි එදා කිව්වා වගේ භ්‍රමණය සහ පරිභ්‍රමණය වෙන්නේ නේද? එතන මේ සඳ ගමන් කරන්නේ පුතේ සඳ අපේ පෘථුවිය වටා ගමන් කරන්නේ ඉලිප්සියාකාර මාර්ගයක. right? සඳ දැන් පෘථුවිය මෙහෙම තියෙනවා නම් මේ තියෙන්නේ පෘථුවිය කියලා අපි හිතමු. මෙන්න සඳ මේ පැත්තෙන් තියෙනවා. මේ සඳ
අපේ පෘථුවිය වටා ගමන් කරන්නේ ඉලිප්සියාකාර මාර්ගය. මේ ඉලිප්සියාකාර මාර්ගය කියලා කියන්නේ මගේ පුතේ ඉලිප්සියාකාර. අපි හරියටම කිව්වොත් බිත්තර ගෙඩියක හැඩය. දැන් බිත්තර ගෙඩියක් හරියට අපි කව කටුවක් දාලා අඳින වෘත්තයක් වගේම නෑනේ මයි පුතේ. නේද? පොඩි හැඩයක් තියෙනවනේ. අන්න ඒ වගේ මාර්ගයක තමයි මෙන්න සඳ. සඳ පෘථුවිය වටේ ගමන් කරන්නේ. මේක අද ඔයාලට කියලා දෙන්නේ මම. හැබැයි මේ ලෝකයටම මේ කතාව කිව්වේ කවුද? ඔව් මේ කතාව ලෝකයට කිව්වේ පුතේ කෙප්ලර් කියන විද්‍යාඥයා. කවුද? කෙප්ලර්. මතක තියාගන්න. right? සඳ පෘථුවිය වටා කැරකෙන්නේ මොන ගමන් මාර්ගයකද? ඉලිප්සියාකාර ගමන් මාර්ගයක කියලා මේ 2021 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා අර බඩලොකු නේද? තඩි ත්‍රිශාන්ත අබේරත්න මගේ දුවලා පුතාලට කියලා දුන්නට ලෝකෙට මේ පාඩම මුල්ම වරට කියලා දුන්නේ කවුද? කෙප්ලර් කියන විද්‍යාඥයා. තේරුණා නේද පුතේ? right. අපි ලියාගමු එහෙනම් මෙහෙම සඳ පෘථුවිය වටා සඳ පෘථුවිය වටා ඉලිප්සියාකාර හරියට ලියන්න පුතේ ඉලිප්සියාකාර සඳ පෘථුවිය වටා ඉලිප්සියාකාර ගමන් මාර්ගයක ගමන් කරන බව කෙප්ලර් නැමැති විද්‍යාඥයා ලොවට පෙන්වා දුනි. right? එතකොට මෙන්න තියෙනවා පුතේ පෘථුවිය. මේ පෘථුවිය වටේට සඳ ගමන් කරනවා. ඒ මොන මාර්ගයක්ද? ඔව් ඉලිප්සියාකාර ගමන් මාර්ගයක්. ඉලිප්සියාකාර කිව්වහම මං කිව්වා මතක තියාගන්න කියලා. ඔම්ලට් එක නෙමෙයි. ඔම්ලට් එක දාන්න ගන්න බිත්තරේ. මෙන්න සඳ. right. මේක ඉක්මනට ඇඳ ගන්න පුතේ. ඒතර ඉලිප්සියාකාර කියන්නේ මොකක්ද කියලා පැහැදිලි නේද? හරි. ඉක්මන් කරමු. ඉක්මනට ඇඳ ගන්න.
right. එතකොට පුතේ මෙන්න මේ සඳ ඉලිප්සියාකාර ගමන් මාර්ගයක ගමන් කරන නිසා පෘථුවියේ ඉන්න අපට හැමදෑම හඳ එකම විදිහට පේන්නේ නැහැ. තේරුණාද? දැන් මේ පෘථුවියත් පුතේ දැන් අපිත් මෙහෙම හිටියට අපිත් නිකන් ඉන්නේ නැහනේ. අපිත් මෙහෙම වටේ කැරකෙනවා. නේද? අපි වටේත් කැරකෙනවානේ. එතකොට දැන් සඳත් මෙහෙම කැරක් යන නිසා අපට අද මෙතන හඳ තිබුණාට හෙටත් මෙතනම බලන්න පුළුවන්. බෑයි අපිත් කැරකිලා හඳත් කැරකිලා නිකන් මේ ලෝකෙම කැරකෙනවනේ. එතකොට මේ සඳ ඉලිප්සියාකාර පාරක ගමන් කරන නිසා පෘථුවියේ ඉන්න අපට ඔයාට මට මේ හඳ පුතේ හැමදාම එකම විදියට පේන්නේ නැහැ. right? පෘථුවියේ ඉන්න අපට සඳ පෙනෙන ප්‍රධාන ආකාර 4ක් තියෙනවා. ඔන්න විභාගෙදී අනිවාර්යෙන්ම මේ ගැන නම් අපෙන් අහන්න. ඒ ප්‍රධාන ආකාර 4 පුතේ එකක් තමයි මේ හඳ අපට මෙන්න මෙහෙම පෙන්වන්නට මෙයා හැදිලා තියෙන්නේ පුතේ කුඩා කොටස් කීයක් එකතු වෙලා? මෙන්න මෙහෙම 16ක් එකතු වෙලා. කුඩා කොටස් කීයක් තියෙනවද මේ හඳ ඇතුලේ? 16ක් තියෙනවා. මෙන්න මේ එක කොටසකට අපි කියනවා මොකක් කියලාද? චන්ද්‍ර කලාවක් කිය. right? සඳ නිර්මාණය වෙලා තියෙන්නේ කුඩා කොටස් 16ක් එකට එකතු වෙලා. ඒ එක කොටසකට අපි කියනවා මොකක් කියලාද මම පුතේ? චන්ද්‍ර කලාවක් කියලා. එතකොට එක දවසක් තියෙනවා මේ චන්ද්‍රයාගේ චන්ද්‍ර කලා 16න් එකක්වත් අපට පේන්නේ. තේරුණාද? චන්ද්‍රයා හැදිලා තියෙන්නේ කුඩා කොටස් 16ක් නැත්නම් චන්ද්‍ර කලා 16ක් එකතු වෙලා. එතකොට එක දවසක් තියෙනවා මගේ රත්තරන් දුවේ පුතේ එක කොටසක්වත් අපට පේන්නේ. අන්න එදාට අපි කියනවා කවදාද කියලාද? අමාවක කියලා. කවද්ද? අමාවක. එහෙම නැත්නම් අපි කියනවා කළුවර පෝය කියලා. right? එදාට ඔන්න එක චන්ද්‍ර කලාවක්වත් නැහැ. දැන් අපි හිතමු අද අමාවක කියලා. එහෙනම් හෙට මොකද වෙන්නේ? හෙට වෙද්දී ඔන්න එක චන්ද්‍ර කලාවක් තියෙනවා. එකයි. අනිද්දා වෙද්දී මෙයාට තවත් එකක් එකතු වෙනවා. මේ පැත්තට නෙමෙයි එකතු වෙන්නේ. හරි? කොහොම තියෙද්දි ඔන්න එකයි ඊළඟට එකයි දෙකයි අනිත් දවස් වෙද්දි තවත් එකයි තුනයි හතරයි මෙන්න මෙහෙම එක එක ඔන්න පහයි එකතු වීගෙන යනවා. හරිද? අන්න එහෙම ගිහිල්ලා පුතේ මේ අමාවක දවසේ ඉඳලා දවස් 7ක් යද්දී අපට චන්ද්‍රයා පේනවා මෙන්න මේ විදිහට. වම් පැත්ත කළුවරයි දකුණු පැත්ත එළියයි. තේරුණාද? වම් පැත්ත කළුවරයි දකුණු පැත්ත එළියයි. අන්න එදාට අපි කියනවා මොකක් කියලාද? පුර අටවක කියලා. මොකක් කියලාද කියන්නේ පුතේ? පුර අටවක. මේ පුර අටවක කියලා කියන්නේ තාම චන්ද්‍රයා සම්පූර්ණ වෙලා නැහැ. ඒ කියන්නේ චන්ද්‍ර කලා 16ම හැදිලා නැහැ. එකතු වීගෙන යනවා. පුර අටවක පුරනවා. පුරද්දි හරියට මතක තියාගන්න අපේ බඩගෙඩිය වගේ. නේද? මේ දකුණු පැත්තට තමයි බඩගෙඩිය ඉන්නේ. බඩගෙඩිය අනිත් පැත්තට යන්නේ නැහැ. එහෙනම් ඔන්න පුර අටවක. හැබැයි මේ අමාවක ඉඳලා කළුවර පොයේ දවසේ ඉඳලා පුර අටවකට යන්න දින කීයක් යනවද? දින 7ක් යනවා. තේරුණාද? ඊළඟ කතාව තමයි මගේ පුතේ මේ පුර අටවක ඉඳලා දින 7ක් යද්දී අහසේ චන්ද්‍රයා සම්පූර්ණ අපට පේන. ඔව්.
අන්න එදාට අපි කියනවා මොකක් කියලාද? පසළොස්වක කියලා. මොකක්ද? පසළොස්වක. මතක තියාගන්න මේ පසළොස්වක දාට පුතේ අපි අර කිව්ව චන්ද්‍රකලා 16ම නැහැ. හරිද? අපට පසළොස්වක දාට ලකුවට හඳ පෙන්වන්නට චන්ද්‍රකලා 16ම එදාට නැහැ පුතේ. ඇත්තටම කිව්වොත් පසළොස්වක දාට අපට පේන්නේ චන්ද්‍රකලා 15. ඔන්න ශිෂ්‍යත්ව විභාගෙට අහනවා එහෙනම්. පූර්ණ චන්ද්‍රයා දැකිය හැක්කේ එක පසළොස්වක, දෙක පසළොස්වකට පෙර දින, තුන පසළොස්වකට පසු දින. දැන් මොකක්ද උත්තරේ? දැන් අද පුතේ පසළොස්වක චන්ද්‍රකලා 15යි තියෙන්නේ. එහෙනම් ඉතුරු එක්කෙනා කවද්ද දෙන්නේ? හෙට. ඊයාවේ නේද? අපි කියවනේ චන්ද්‍රකලා එක එක එකතු වීගෙන යන්නේ කියලා. එහෙනම් පසළොස්වක දවසට තියෙන්නේ 15යි. 16 හැදෙන්නේ කවද්ද? පසළොස්වක දාට පහුවදා. ඔන්න පසළොස්වක. දැන් පසළොස්වක ඉඳලා දින 7ක් යද්දි මොකද වෙන්නේ? එතරම් දින 7යි. පසළොස්වක ඉඳලා දින 7ක් යද්දි පුතේ ඔව් දැන් අර එකතු දැන් පසළොස්වක දවසේ වෙද්දි 16ම තියෙනවනේ පසළොස්වක දාට පහුවදා වෙද්දි. එතකොට ඔන්න ආයෙ මොකද වෙන්නේ? මේ එක එක එකතු වුණු වේවා මොකද වෙන්නේ? අඩු වීගෙන යන. ඒ අඩු වෙන්න පටන් ගන්නේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්? දකුණු පැත්තෙන්. ඔව් ඉස්සරලාම ආවේ දකුණු පැත්තේ වනේ පුතේ. ඒ ඉස්සරලාම ආපු අය තමයි ඉස්සරලාම යන්නේ. මෙන්න එක කෑල්ලක් යනවා පළවෙනි දවසේ, ඔහොම එකක් යනවා, ඔහොම එකක් යනවා, ඔහොම එකක් යනවා, ඔහොම එකක් යනවා, ඔහොම එකක් යනවා. දවස් 7ක් යද්දි මොකද වෙන්නේ? මෙන්න දකුණු පැත්ත කරවලායි වම් පැත්ත එළියයි. දැන් අපි කියනවා කවද කියලාද? අව අටවක කියලා. කවද්ද පුතේ? අව අටවක. ඒතර අව අටක දිවි මොකද වෙන්නේ? දකුණු පැත්ත කරවල වෙනවා, වම් පැත්ත එළිය වෙනවා. ඇයි ඒ ඉස්සරලා පුරද්දි ආවේ කොහේවද? දකුණු පැත්තේ ඒවා කලින් ආපුවා තමයි කලින්ම යන්නේ. දැන් අවාටවක ඉඳලා දවස් 7ක් යද්දී ආය මේවා එක අඩු වෙලා 7 වෙනි දවසේදී ආය එනවා මෙන්න මෙතෙන්. කවද්ද? අමාව. ඔන්න ඕක තමයි පුතේ චන්ද්‍රයා පිළිබඳව සඳ පිළිබඳව අපි දැනගත යුතු ප්‍රධානම කාරණා. තේරුණාද? right. එන අපි ලියාගමු මෙහෙම. හරි. තව පුංචි දෙයක් කියනවා පුතේ. මෙන්න මේ සිදුවීමට මේ හතෙන් මෙතන ඉඳලා මෙහෙම රවුමේ ගිහිල්ලා ආයේ මෙතෙන්ට එන එකට අපි කියනවා චන්ද්‍ර මොකක් කියලාද? ඔව් චන්ද්‍ර මාසය කියලා. මේ චන්ද්‍ර මාසයට යනවා දින 7/4ක්. ඊය තමයි පුතේ දින 28ක්. right? හරි. ලියාගමු එහෙනම් මෙහෙම. පෘථුවියේ ඉන්න අපට සඳ එකම ආකාරයකින් සඳ එකම ආකාරයකින්
එකම ආකාරයකින් නොපෙනෙන අතර එකම ආකාරයකින් නොපෙනෙන අතර එකම ආකාරයකින් නොපෙනෙන අතර ප්‍රධාන ආකාර හතරකට ප්‍රධාන ආකාර හතරකට ප්‍රධාන ආකාර හතරකට සඳ පෙනෙනු ඇත. ප්‍රධාන ආකාර හතරකට සඳ පෙනෙනු ඇත. හරි. අපි එකින් එක විස්තර කරලා කියන්නම් මම පුතාලට. මෙන්න මේ ආකාර හතර මේ විදිහට ඇඳ ගන්න. හරියට පිළිවෙලට අඳින්න පුතේ. අමාවක ලියන්න කළුවර පෝය කියලා දින 7යි පුරාටවක දින 7යි පසළොස්වක දින 7යි අවාටවක මෙන්න ගියා දින 7යි නැවත අමාවක. right. ඉක්මනට ලියමු. ඇඳ ගන්න පිළිවෙලට. හරිද පුතේ? හරි නේද? right. එහෙනම් අපි බලමු පුතේ. මේ අමාවක නැත්තම් කළුවර පෝය කියලා කියන්නේ කවද්ද? ඔව්. අහසේ චන්ද්‍ර කලා එකක්වත් නැති දවසට තමයි අපි කියන්නේ අමාවක නැත්තම් කළුවර පෝය කියලා. ලියා ගන්න ඊළඟ තර ලකුණ දාලා සඳ කුඩා කොටස් වරහන් ඇතුළේ ලියන්න පුතේ චන්ද්‍ර කලා 16ක් එකතු වීමෙන් චන්ද්‍රකලා 16ක් එකතු වීමෙන් නිර්මාණය වී ඇති අතර
නිර්මාණය වී ඇති අතර සඳ කුඩා කොටස් වරහන් ඇතුලේ චන්ද්‍රකලා 16කින් නිර්මාණය වී ඇති අතර 16කින් නිර්මාණය වී ඇති අතර ඉන් එකක්වත් නොපෙනෙන දවස කවද්ද පුතේ? ඔව්. අමාවක හෙවත් කළුවර පෝයයි. අමාවක හෙවත් කළුවර පෝයයි. ඉන් එකක්වත් නොපෙනෙන දවස අමාවක හෙවත් කළුවර පෝයයි. right? ඒතර චන්ද්‍රකලා 16න් එකක්වත් නැති දවසට තමයි අපි කියන්නේ අමාවක නැත්නම් කළුවර පෝය කියලා. ඊළඟට පුතේ අමාවක ඉඳලා දින 7ක් යද්දිනවා පුරාටවක ඒක ලියන්න ඕනේ නැහැ සටහනේ තියෙනවා. පුරාටවක ඉඳන් දින 7ක් යද්දිනවා 15ක. හැබැයි මෙතන මම වැදගත් කාරණාවක් මතු කරනවා. මොකක්ද? මගේ පුතාලා මතක තියාගන්න ඕනේ 15ක දවසට නෙමෙයි හඳ සම්පූර්ණ වෙන්නේ 15ක දවසට පස්සේදා. එහෙනම් ලියාගමු ඊළඟ තරණකුණ දාලා 15ක දිනයට 15ක දිනයට 15ක දිනයට පසු දිනයේ 15ක දිනයට පසු දිනයේ පූර්ණ චන්ද්‍රයා දැකගත හැකි බව දැකගත හැකි බව මතක තබා ගන්න. right? එතකොට 15ක දවසට නෙමෙයි මගේ පුතේ එදාට පහුවදාට තමයි අපිට පූර්ණ ඡන්දය බලා ගන්න පුළුවන් වෙන්නේ. දැකගත හැකි බව මතක තබා ගන්න. හරිද? right. එහෙනම් අපි ඊළඟ වැදගත් කාරණාව බලමු පුතේ. එතකොට සඳේ මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා චන්ද්‍ර මාසයක් කියලා. චන්ද්‍ර මාසයේ දින කීයක් ගත වෙනවද? දින 28ක් ගත වෙනව නේද? right. එන ඊළඟ කාරණාව ලියන්න. චන්ද්‍ර මාසය සඳහා දින 28ක් ගතවන බව මතක තබා ගන්න. චන්ද්‍ර මාසයේ සඳහා දින 28ක් ගතවන බව මතක තබා ගන්න. right. හරි. දැන් පුතේ මෙන්න මෙහෙම සිදුවීමක් වෙනවා. මොකද්ද? විභාගෙදී අපේ පුතාලගෙන් විභාගෙට අහන්නේ මේ වගේ පරිසරයේ කොටස් වල අපි දන්නවා එක ප්‍රශ්නයකට අපිට උත්තර 3ක් දීලානේ අහන්නේ. එතකොට බොහෝ දුරට මෙන්න මේ අවස්ථා 4 හඳුනා ගන්න එනවා. right? ඒ නිසා මතක තියාගන්න කළුවරයි එකක්වත් නැහැ. බඩ පුරනවා නම් පුරාටවක නේද? මේ බඩ වගේ දකුණු පැත්තේ එළියයි සම්පූර්ණ නම් 15කයි වම් පැත්තේ එළිය නම් අව 8කයි. ඒ නිසා මේ අවස්ථා 4 හඳුනා ගන්න එන්න පුළුවන්. චන්ද්‍ර මාසයේ දින ගාන අහන්න එන්න පුළුවනි. ඊළඟ පූර්ණ චන්ද්‍රයා දකින්න පුළුවන් දවස අහන්න පුළුවනි. අන්න ඒ වගේ ප්‍රශ්න වලට මගේ දවල පුතාලා පුරුදු වෙන්න ඕනේ.
හැබැයි ඒ පුරුදු වෙන්න නම් මේ මූලික න්‍යාය මූලික කරුණු ටික ඔළුවේ තියෙන්න ඕනේ. දැන් මගේ රත්තරන් දුවලා පුතාලට කියන්න ඕනේ අද දවසේ මම මේ වැඩසටහන කරන්න හේතුව මොකක්ද කියලා. මගෙන් දෙමව්පිය කීප දෙනෙක් ඇහුවා සර් අපි පළවෙනිදාට මොකද කරන්න කියලා. මමත් කල්පනා කරා ඇත්තටම අපි පළවෙනිදාට මොකද කරන්න කියලා. ඒ නිසා දෙමව්පියන්ගේ විවිධ යෝජනා තිබුණා. හැබැයි මම අවසානයේ හිතුවා පළවෙනිදාට විය යුත්තේ මගේ දරුවන්ගේ ජීවිතය වෙනස් කරන දවසක් බවට මේ 2021 ජනවාරි 1 වෙනිදා පත් කරන්න ඕනේ කියලා. පුතේ අපිට හැම සිද්ධියක්ම වෙනස් වෙන තැනක් තියෙනවා. හැම දෙයක්ම වෙනස් වෙන තැනක් තියෙනවා. right? දැන් අපේ පිරිමි දොල මේ පුතාලා ටික ක්‍රිකට් මැච් බලනවානේ. නේද? ඔය ක්‍රිකට් මැච් එක සම්පූර්ණ තරංගාවලියම වෙනස් වෙන තැනක් නැද්ද? සම්පූර්ණ තරංගයම වෙනස් වෙන තැන. එක තැනක් තියෙනවා. නේද? එතකොට අපේ ඉස්කෝලේ ගත්තොත් අපේ ඉස්කෝලෙම වෙනස් කරන්න පුළුවන් චරිතයක් ඉන්නවා. ඒ නිසා අපි යන්නේ ස්ථානයට ඒ වෙනස් කරන තැනට කියනවා ටර්නින් පොයින්ට් හැරවුම් ලක්ෂයක් කියලා. අපි මේ ජනවාරි 1 වෙනිදා අවුරුද්දක් පටන් ගන්න දවස අපි අද දවස අපේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කරගමු. ඒ කියන්නේ අද දවසේ ඉඳලා අපි අලුත් පැත්තකට හැරෙමු. දැන් මම දන්නවා මගේ දුවලා පුතාලාට මේ කොච්චර කිව්වත් ඉගෙන ගන්නවා කියන එක මහ බෝරින් වැඩක් නේ. එද මේක අපි කැමති නෑ. ඇත්ත කතාව ඕකනේ. අපි මේ බලෙන් දෙන්නේ අම්මා ගෙනල්ලා කන් දෙකෙන් අල්ලලා ටුංගාලා වාඩි කරලා ෆෝන් එක ඉස්සරහින් ලැප් එක ඉස්සරහින් ඔය සර් කියන දේවල් අහගෙන ඉඳපන් කියලා තියලා යනවනේ. හැබැයි පුතේ අපි අද ඉඳන් පටන් ගමු. මේකත් අපි කැමැත්තෙන් කරමු. ඇයි දන්නවද? මේ ලෝකයේ පුතේ වෙනස් කරන්න පුළුවන් ඔයාටයි මටයි විතරයි. අපි දෙන්නට පුළුවන් මේ ලෝකේ වෙනස් කරන්න. ඒ නිසා මගේ රත්තරන් දුව මගේ රත්තරන් පුතා හොඳට කල්පනා කරන්න 2021 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ හැරවුණු තැන තමයි මෙතන. ඒ නිසා මම කියන්නේ මෙන්න මේවා පාඩම් කරන්න, ගණන් හදන්න, චක්‍රේ පාඩම් කරන්න, රචනා ලියන්න, ප්‍රශ්න පත්‍ර ලියන්න, අර ක්ලාස් එකට යන්න, මේ ක්ලාස් එකට යන්න, මේ පේපර් පොත කරන්න. මම ඔය කිසි දෙයක් කියන්නේ. මම එකම එක දෙයක් කියලා. පුතේ ඔයා වෙනුවෙන් මේ ලෝකෙ වැඩියෙන්ම දුක් විඳේ ඔයාගේ අම්මයි තාත්තයි. ඔයා වෙනුවෙන් මේ ලෝකෙ වැඩියෙන්ම දුක් විඳේ ඔයාගේ අම්මයි තාත්තයි. එතකොට ඒ අම්මයි තාත්තයි කැමති ඔයා ඒ අම්මයි තාත්තයි ඉන්න තැනින් එක දශමයක් හරි උඩට යනවට. තේරුන්නේ නැහනේ. ඒ කිව්වේ මගේ පුතේ. අපි හිතමුකෝ අම්මගේ තාත්තගේ රස්සාව ගුරුවරයෙක් කියලා. ඒ ගුරුවරයෙක් නම් එයා කැමති එයාගේ දරුවා ගුරුවරයෙක් වෙනවට නෙමෙයි. එතනින් එහාට තව පියවරක් ගිහිල්ලා විදුහල්පති කෙනෙක් වෙනවා. අපි හිතමුකෝ තාත්තා ඔෆිස් එකක වැඩ කරන ලිපිකරුවෙක් කියලා. ඒ තාත්තා කැමති එයාගේ දරුවා ඒ ආයතනයේ ප්‍රධානියා වෙනවා බලන්න. අම්මා නර්ස් කෙනෙක් කියලා හිතන්න. ඒ අම්මා කැමති නෑ පුතේ ඔයා නර්ස් කෙනෙක් කරන්න. ඒ අම්මා කැමති ඔයා ડોක්ටර් කෙනෙක් කරන්න. අපි හිතමු තාත්තා අගමැති කියලා. ඒ තාත්තා කැමති නෑ ඔයා අගමැතිම කරන්න. තාත්තා කැමති ඔයා ජනාධිපති කරන්න. ඒ නිසා
මේ හැරවුම් ලක්ෂය ලියන අද දවසේ ජීවිතයේ අලුත් දෙයක් අලුත් විදිහට පටන් ගන්න පුළුවන් අද දවසේ මගේ රත්තරන් දුව පුතා එක දෙයක් කරන්න ඕනේ. ඒ වෙන මොනවත් නෙමෙයි. ඔයාගේ රත්තරන් අම්මා තාත්තා ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න එතනින් එක දශමයක් හරි උඩට යනවා කියලා අදිෂ්ඨාන කරගෙන වැඩ කරන්න ඕනේ. අදිෂ්ඨාන කරගෙන මන් නිකන් ඉන්න කිව්වේ නෑ. අදිෂ්ඨාන කරගෙන වැඩ කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න පුතේ අද දවසේ අපි හම්බෙන හැමෝටම කියනවා සුබ නව වසරක් වේවා කියලා. හැබැයි එහෙම කිව්වට ඒක සුබ වෙන්නේ ඒක සුබ කරගන්න අපි දැනගන්න ඕනේ. තේරුණාද? ආශිර්වාද ප්‍රාර්ථනා බලවත් තමයි ප්‍රබලයි තමයි. හැබැයි ඒවා යථාර්ථයක් වෙන්න ඒවා ඇත්ත වෙන්න අපි වැඩ කරන්න ඕනේ. එහෙනම් අපි සිප්මුතු පවුලේ සියලු දෙනා අපි අද හිතාගමු මේ අවුරුද්දේ අපි කරන එකම දේ මොකද්ද? අර දුක් විඳින රත්තරන් අම්මයි තාත්තගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න අපි වැඩ කරනවා. එච්චරයි අපට ඕනේ. right. එහෙනම් පුතේ ඔන්න අපි කතා කරා කවුරු ගැනද? හඳ ගැන. සඳේ ආකාර 4ක් තියෙනවා කිව්වා නේද? මේ සඳ පුතේ තව මහා අපූර්ව වැඩක් කරනවා. ඒ මොකක්ද? දැන් අපි ඉන්නේ කොහෙද? උදැන් කියයි ගාල්ල මාතර කොළඹ හම්බන්තොට නේද? මේ හැමතැනකම දුවා දරුවෝ ඉන්නවනේ අපිත් එක්කලා. නෑ. අපි ඉන්නේ පුතේ පෘථුවියේ. අපි ඉන්නේ කොහෙද? පෘථුවියේ. මෙන්න පෘථුවිය. එතකොට දැන් සූර්යයා සහ සඳ අපි කිව්වා භ්‍රමණය සහ පරිභ්‍රමණය වෙනවා කියලා. එතකොට මෙන්න මේ පෘථිවි භ්‍රමණයේදී සහ පරිභ්‍රමණයේදී පුතේ එක්තරා අවස්ථාවක සූර්යයා සහ සඳ මැදට මෙන්න සූර්යයා right මෙන්න සූර්යයා මෙන්න හඳ. දැන් මොකක්ද උනේ? සූර්යයා සහ චන්ද්‍රයා අතරට එනවා කවුද? ඔව් අපි යනවා නේද? දැන් මෙන්න මෙහෙම ආපුවාම පුතේ අපිට පැහැදිලි සූර්යාගේ ආලෝකය වැටෙනවා කාටද? පෘථිවියට. සූර්යාගේ ආලෝකය වැටෙනවා පෘථිවියට. right? දැන් මේ පැත්තෙන් ආලෝකය ලැබුණාම මේ පැත්තෙන් මොකද වෙන්නේ? ඒ පැත්තෙන් සෙවණැල්ලක් ඇති වෙනවා නේද? දැන් හොඳට බලන්නකෝ අපි කියලා තියෙනවානේ සූර්යයා තියෙන දිහාවට නෙමේ සෙවණැල්ල ගමන් කරන්නේ යාට විරුද්ධ දිශාවට. එතකොට මේ පැත්තෙන් සූර්යාගේ ආලෝකය ඇවිල්ලා අපේ පෘථිවිය වැටුනහම මෙන්න මේ පැත්තට මොකද වෙන්නේ? පෘථිවියේ සෙවණැල්ලක් වැටෙනවා සඳට. පෘථිවියේ සෙවණැල්ලක් වැටෙනවා කාගේ මතද පුතේ? සඳ මත. ඒ වැටුනහම සමහර වෙලාවට චන්ද්‍රයාගේ අඩක් එහෙම නැත්නම් පූර්ණ චන්ද්‍රයාම වැහිලා යනවා. අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද? චන්ද්‍රග්‍රහණය කියලා. මොකක් කියලාද කියන්නේ මම පුතේ? චන්ද්‍රග්‍රහණය කියලා. මේ චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්නේ හොඳට මතක තියාගන්න මොන දවසකද? 15ක දවසක. මොන දවසකද? ඔව් චන්ද්‍රග්‍රහණයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ පුතේ 15ක දවසක. අපි එදා කතා කරා සූර්යග්‍රහණයක් ඇති වෙන්නේ මොන දවසේද? අමාවක දිනයක කියලා කිව්වනේ. එහෙනම් චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්නේ කවද දවසකද? 15ක දවසක. මෙන්න මේ චන්ද්‍රග්‍රහණය නැත්නම් අපි මෙයාට කියනවා තව නමක් මොකද්ද? සඳ රාහු වැල්ලීම කියලා. මොකද්ද කියන්නේ? සඳ රාහු වැල්ලීම. පැහැදිලිද දැන් චන්ද්‍රග්‍රහණය? නෑ තේරුනේ නෑ. භ්‍රමණය සහ පරිභ්‍රමණය. කැරකිලිය
ක්‍රියාවලිය නිසා මොකද වෙන්නේ? සූර්යයා සහ සඳ අතරට යනවා පෘථිවියේ ඉන්න අපි. ඒ ගියාම පුතේ දැන් සූර්යාගේ ආලෝකය නිකුත් වෙනවනේ. සූර්යාගේ ආලෝකය වැටෙනවා පෘථිවිය මත. ඒ වැටුනහම පෘථිවියේ සෙවණැල්ලක් ඇති වෙනවා කවුරු මතද? සඳ මත. ඒ සඳ මත ඇතිවන සෙවණැල්ල නිසා එක්කෝ පූර්ණ චන්ද්‍රයා නැත්තම් සම්පූර්ණ මහඳ නැත්තම් එයාගෙන් භාගයක් පෘථිවියේ ඉන්න අපට පේන්නේ නැතු වෙනවා. ඒකට තමයි අපි කියන්නේ චන්ද්‍රග්‍රහණය නැත්තම් සඳ රාහු ඇල්ලීම කියලා. ඇති වෙන්නේ 15ක දවසක. එහෙනම් ලියා ගන්න මෙහෙම තර ලකුණක් දාලා ලියමු. හරි. මාතෘකාව ලියන්නකො පුතේ චන්ද්‍රග්‍රහණය කියලා. චන්ද්‍රග්‍රහණය චන්ද්‍රග්‍රහණය right ලියන්න මෙහෙම භ්‍රමණය සහ පරිභ්‍රමණය නිසා භ්‍රමණය සහ පරිභ්‍රමණය නිසා භ්‍රමණය සහ පරිභ්‍රමණය නිසා භ්‍රමණය සහ පරිභ්‍රමණය නිසා පෘථිවිය සහ සඳ අතරට පෘථිවිය සහ සඳ අතරට පෘථිවිය සහ සඳ අතරට sorry පුතේ පෘථිවිය සහ සඳ අතරට නෙමේ සූර්යයා සහ සඳ අතරට සමා වෙන්න සූර්යයා සහ සඳ අතරට එම දා ගන්න සූර්යයා සහ සඳ අතරට සූර්යයා සහ සඳ අතරට කවුද එන්නේ පෘථිවිය පැමිණීම නිසා සූර්යයා සහ සඳ අතරට පෘථිවිය පැමිණීම නිසා සූර්යයා සහ හඳ අතරට පෘථිවිය පැමිණීම නිසා සූර්යාගේ ආලෝකය සූර්යාගේ ආලෝකය සූර්යාගේ ආලෝකය පෘථිවිය මතට වැටි සූර්යාගේ ආලෝකය වැටෙන පෘථිවියට සූර්යාගේ ආලෝකය පෘථිවිය මතට වැටි සූර්යාගේ ආලෝකය පෘථිවිය මතට වැටි පෘථිවියේ සෙවණැල්ලක් පෘථිවියේ සෙවණැල්ලක් පෘථිවියේ සෙවණැල්ලක් සඳ මත
සඳ මත පෘථිවියේ සෙවණැල්ලක් සඳ මත පතිත වීම නිසා පෘථිවියේ සෙවණැල්ලක් සඳ මත පතිත වීම නිසා සඳ මත පතිත වීම නිසා පෘථිවියේ ඉන්න අපට පූර්ණ චන්ද්‍රයා හෝ පූර්ණ චන්ද්‍රයා කියලා කියන්නේ මම පුතේ සම්පූර්ණ වහඳ කියන එකයි. පෘථිවියේ ඉන්න අපට පූර්ණ චන්ද්‍රයා හෝ in අඩක් නොපෙනී යාම චන්ද්‍රග්‍රහණය හෙවත් මොකද්ද? චන්ද්‍රග්‍රහණය හෙවත් සඳ රාහු ඇල්ලීම. චන්ද්‍රග්‍රහණය හෙවත් සඳ රාහු ඇල්ලීම ලෙස හඳුන්වයි. චන්ද්‍රග්‍රහණය හෙවත් සඳ රාහු ඇල්ලීම ලෙස හඳුන්වයි. right. එතකොට පුතේ මේ දේ වෙන්නේ කවද දවසකද? ඔව්. ලියන්න. 15වක දිනයක 15වක දිනයක මෙම සිදුවීම 15වක දිනයක මෙම සිදුවීම සිදුවිය හැකිය. 15වක දිනයක මෙම සිදුවීම සිදුවිය හැකිය. පසළොස්වක දිනයක මෙම සිදුවීම සිදුවිය හැකිය. right? හරි. හරි පුතේ මේක යන්න ගන්න. හරිද පුතේ? ඇඳගත්තද?
එතකොට චන්ද්‍රග්‍රහණය කියන්නේ මොකක්ද කියන එක මතක තියෙන්න ඕනේ. right. ඊළඟට මාතෘකාව ලියා ගන්න මම පුතේ. සුළඟ. 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 right? හරි. මොකද්ද මේ සුළඟ කියලා කියන්නේ? ඈ? සුළඟ මේ ඒ සුළං මොකද්ද සුළං කියලා කියන්නේ? ඔව් ගමන් කරන වාතයට තමයි පුතේ අපි සුළඟ කියලා කියන්නේ. right? අපි සුළං කියලා කියන්නේ දැන් මේ පරිසරයේ අපිට පේන්නේ නැතුණට හැමතැනම වාතය තියෙනවානේ වායු ගෝලේ. එතන මේ වාතය අපි තල්ලු කරනවා දැන්. අපි මේ කටින් පිඹලා මොකද කරන්නේ? මෙතන තියෙන වාතය තල්ලු කරලා තව තැනකට දානවානේ. අන්න ඒකට තමයි අපි කියන්නේ සුළඟ කියලා. ගමන් කරන වාතය තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? සුළඟ කියලා. right? එතකොට මේ සුළඟේ ලක්ෂණ කීපයක් තියෙනවා. මේ වාතයේ ලක්ෂණ තියෙනවා මොනවද? ඇසට පෙනෙනවද? නෑ ඇසට නොපෙනේ නේද? ඇසට නොපෙනේ. එක තැනකම තියෙනවද? නෑ ගමන් කරනවා. වාතයේ ලක්ෂණයක් තමයි ගමන් කරනවා. මේ ගමන් කරනවා කියලා කියන්නේ බස් එකක් අරගෙන, කෝච්චියක් අරගෙන, වෑන් එකක් අරගෙන, ට්‍රීවිල් එකක් අරගෙන යනවා නෙමෙයි. එයා නිකන් පාවි යනවා. ඒක තමයි සුළං නමනවා කියලා කියන්නේ. right? තා මොනවද? සුළඟේ ලක්ෂණ. බලන්න කියන්නේ. සුළඟට ඉඩක් ඕනේද නැද්ද? ඔව්. සුළඟට ඉඩක් අවශ්‍යයි පුතේ. අපි බලමු ඉඩක් අවශ්‍යද නැද්ද කියලා. සුළඟට ඉඩක් අවශ්‍යයි. ඉඩක් අවශ්‍ය වේ. ඊළඟට බරක් තියනවද නැද්ද? බරකුත් තියෙනවා. බරක් තිබේ. අපි බලමු බරක් තියනවද නැද්ද කියලා. right? හරි. එහෙනම් ලියා ගන්න තව ලකුණක් දාලා ගමන් කරන වාතය ගමන් කරන වාතය ගමන් කරන වාතය ගමන් කරන වාතය සුළඟ ලෙස හඳුන්වයි. ගමන් කරන වාතය සුළඟ ලෙස හඳුන්වයි. ගමන් කරන වාතය සුළඟ ලෙස හඳුන්වයි. right. ඊළඟ තරමකට දාලා යන්න. සුළඟේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ඇත. සුළඟේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ඇත. right. ලියා ගන්න. ඇසට නොපෙනේ, ගමන් කරයි, ඉඩක් අවශ්‍යයි, බරක් තිබේ. හරිද පුතේ? right. ඔන්න අපි කතා කරා සුළඟේ ප්‍රධාන ලක්ෂණ නේද? මොනවද? ඇසට පෙනෙන්නේ නැහැ, ගමන් කරනවා, ඉඩක් අවශ්‍යයි, බරක් තියෙනවා.
right ඊළඟ ලියන්න මාතෘකාව සුරංගට බරක් අවශ්‍ය බව පෙන්වීම සුළඟට ඉඩක් 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 අවශ්‍ය බව පෙන්වීම අපි කොහොමද පෙන්වන්නේ පුතේ සුළඟට ඉඩක් අවශ්‍යයි කියලා හරි සරල ක්‍රියාකාරකමක් තියෙන මොකක්ද දැන් මගේ පුතාලා දැකලා තියෙනවනේ බැලුම් පුම්බන තරඟ නේද බැලුම් බෝලේ මේ වගේ පුම්බන්න පුළුවනි අපිට ගැටලුවක් නැහැ හැබැයි අපි තවත් ටිකක් මොකද කරන්නේ බැලුම් බෝලේ මේ වගේ පුම්බනවා දැන් මොකද වෙන්නේ ඩෝංගාද්දි යනවා ඇයි අර ඉඩ ටික තිබුණා නමුත් ඉඩ මදි වෙද්දි මොකද වෙන්නේ මෙයා පුපුරගෙන එළියට යනවා එහෙනම් සුළඟට ඉඩක් ඕනේද නැද්ද එයාට ඉන්න ඉඩක් අවශ්‍යයි ඒ ඉඩ ප්‍රමාණවත් නොවන නිසා තමයි අර බැලුම් බෝලය පුපුරගෙන සුළඟ එළියට යන්නේ එහෙනම් ලියන්න ක්‍රියාකාරකම කියලා ලියන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා බැලුම් බෝලයක් පිම්බූ විට පුපුරා යන්නේ අවශ්‍ය ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසායි අවශ්‍ය ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසායි අවශ්‍ය ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසාය හරිද පුතේ හරි එහෙනම් ඔන්න සුළඟට ඉඩක් ඕනේ නේද හරි ඊළඟ දෙවෙනි ක්‍රියාකාරකම ලියන්න වාතයේ බරක් ඇති බව පෙන්වීම 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 දැන් මේකටත් පුතේ අපි පුංචි ක්‍රියාකාරකමක් කරනවා මේක කරන්න නම් අපිට පොඩි බඩු ටිකක් තියෙනවා හොයාගන්න. එකක් තමයි අපි හොයාගන්නවා මොකද්ද? ඔව්. තරාදියක් හොයාගන්න. right? මෙන්න තරාදිය. හරිද? ඔන්න තරාදියක් හොයාගත්තා. මේ තරාදියට දානවා පුතේ අපි හුලං ඇරපු පාපන්දුවක් ෆුට්බෝලයක්. හුලං ටික අයින් කරපු පාපන්දුවක් දානවා. අපි හිතමු මෙයාගේ බර වැටෙනවා කිලෝග්‍රෑම් 1යි
කියලා. ඊළඟට අපි තව වැඩක් කරනවා. තව තරාදියක් ඒ වගේම එකක් හොයාගෙන එයාට මොකද කරන්නේ? ඔව් එයාට හුලන් ටික ගහලා දානවා. එතකොට අපිට පෙන්නනවා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 200ක් කියලා. හැබැයි මෙයාගේ හුලන් ගහලා තියෙනවා. වාතය පුරවලා තියෙනවා. එතකොට මෙයාට වඩා මෙයා බර වැඩි. ඒ කවුරු නිසාද බර උනේ? බෝලේ එක සමානයි. හැබැයි පුතේ මෙතෙන්ට දාපු බෝලේ මෙයාට වඩා තිබුණේ මොනවද? සුළං. එහෙනම් මේ වාතයට බරක් තියනවද නැද්ද? අපෝ තියෙනවා. නේ? right. ක්‍රියාකාරකම කියලා ලියන්න එහෙනම්. ලියන්න මෙහෙම. හුලන් ඉවත් කළ බෝලය ලියන්න පුතේ මෙහෙම. ක්‍රියාකාරකම හුලන් පිර වූ බෝලයක් සහ 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 හුලන් ඉවත් කළ බෝලයක් හුලන් ඉවත් කළ බෝලයක් ගෙන එහි බර ප්‍රමාණයන් වෙන වෙනම මැන බලන්න. 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 right. මේක ඇඳ ගන්න පුතේ. එතකොට පේනවාමයි පුතාලට බර ප්‍රමාණයන් වෙනස් වෙන්නේ සුළං නිසා. එහෙනම් සුළං වලට බරක් තියෙනවා කියන එක. right. ඉක්මන් කරන්න. හරිද පුතේ?
හරිද? right. එහෙනම් ඔන්න සුළඟට බරක් තියනවා කියන එක අපිට පැහැදිලි නේද? අපි මොකද කරන්නේ? හුලන් පුරවපු බෝලයක් සහ හුලන් ඉවත් කරපු බෝලයක් ගෙනල්ලා වෙන වෙනම කිරලා බලනවා. එතකොට අපිට පැහැදිලි හුලන් පිරවපු එක්කෙනාගේ බර වැඩි. එහෙනම් කවුරු නිසාද බර උනේ? සුළන් නිසා. right. ඊළඟට පුතේ දැන් අපේ රටට මේ සුළන් ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. right. අපේ රටට සුළං ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. මොනවද? දැන් අපේ රට මෙහෙම ගත්තොත් අපි ලංකාව මේ විදිහට ගත්තොත් මෙන්න මේ රටේ ඊසාන පැත්තේ සුළං ඇතිල් වෙනවා රට. අපි ඒවට කියනවා ඊසාන දිග මෝසම් සුළං කියලා. මොනවද? ඊසාන දිග මෝසම් සුළං. දැන් මේ සුළං පුතේ ඇති වෙන්නේ මොන මාසවලද? ඔව් ඊසාන දිග මෝසම් සුළං ඇති වෙනවා නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කියන කාලේ. right? නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කියන මාසවල තමයි ඊසාන දිග මෝසම් ඇති වෙන්නේ. ඊළඟ මෝසම් තමයි රටේ නිර්ත දිග ප්‍රදේශයෙන් තමයි රටට ඇතුල් වෙන්නේ. මෙන්න මේවට අපි කියනවා නිර්ත දිග මෝසම් සුළං කියලා. මේවා ඇති වෙන්නේ මොන කාලෙද? මැයි ජුනි ජූලි කියන මාසවල තමයි මේ නිර්තදිග මෝසම් සුළං නැති වෙන්නේ. එතකොට අපට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ ඊසාන දිග සුළං වලින්ද නිර්තදිග සුළං වලින්ද? අපට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ මෙන්න මේ ඊසාන දිග මෝසම් සුළං වලින්. ඇයි? මේවා එන්නේ නෑ කොහෙන්ද? බෙන්ගාල බොක්ක වගේ නිතර නිතර වෙනස් වන මුහුදු ප්‍රදේශයක් පසු කරගෙන. දැන් අපි මයිපුතාලා ප්‍රවෘත්ති අහනකොට අහනවනේ නේද? ප්‍රවෘත්ති වලට කියනවා නේද? බෙන්ගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, බෙන්ගාල බොක්කේ වැඩි පීඩන කලාපයක්. මේ බොක්ක නිසා තමයි ඔක්කොම කචල් කියලා. දැන් අර පහුගිය දවස්වල ඇතුනේ බුරවි කවුරු නිසාද? ඔය බොක්ක නිසා තමයි නේ. ඒ නිසා පුතේ මේ සුළං වලින් අපට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ ඊසාන දිග මෝසම් සුළං වලින්. මොන කාලෙද ඇති වෙන්නේ? නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කියන මාසවල. right. එහෙනම් ලියා ගන්න මෙහෙම. ඊළඟට අර ලකුණු දාලා ලියන්න. ලංකාවට සුළං ලැබෙන ලංකාවට සුළං ලැබෙන ප්‍රධාන ක්‍රම ලංකාවට සුළං ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකක් ඇත. ලංකාවට සුළං ලැබෙන
ප්‍රධානතම දෙකක් ඇත. ප්‍රධානතම දෙකක් ඇත. right? හරි. එක ලියන්න පුතේ. නිර්තදිග මෝසම් සුලන් නිර්තදිග මෝසම් සුලන් දෙක ඊසානදිග මෝසම් සුලන් ඊසානදිග මෝසම් සුලන් right? ලංකාවට සුලන් ලැබෙන ප්‍රධානතම දෙකක් තියෙන එකක් නිර්තදිග මෝසම් සුලන් අනිත් එක ඊසානදිග මෝසම් සුලන්. හරි. දැන් මේක ඇඳ ගන්න මේ ඊසානදිග මෝසම් සුලන් නම් ලියන්න නොවැම්බර් දෙසැම්බර් ජනවාරි. නිර්තදිග මෝසම් සුලන් මැයි ජුනි ජූලි. නොවැම්බර්. මේක මේ විදිහට ඇඳ ගන්න. ඉක්මන් කරමු. හරිද පුතේ? හරි. එහෙනම් ලංකාවට සුලන් ලැබෙන ප්‍රධාන ක්‍රම කීයක් තියනවද? දෙකක් තියෙනවා. එකක් මොකද්ද? ඊසානදිග මෝසම් සුලන් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කියන මාසවල. ඊළඟ නිර්තදිග මෝසම් සුලන් මැයි ජුනි ජූලි කියන මාසවල නේද? හරි. දැන් පුතේ මෙතනින් වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ මොන සුලන් වලින් කියලාද අපි කිව්වේ? ඊසානදිග සුලන් වලින් නේ. හරි. දැන් මෙන්න මේ සුලන් හමන කාලය අමතක වෙනවා නම් මෙන්න මෙහෙම මතක තියාගන්න. කොහොමද? ඊළඟ දිගම මෝරා ඊසාන දිග මෝසම් නොවේ දෙවැනි ජගතා. ඒ කිව්වේ
ඊසාන දිග මෝසම් සුළං නොවැම්බර් දෙසැම්බර් ජනවාරි. ඊළඟට නිදන දිගම මෝරා නිර්ත දිග මෝසම් සුළං මතක තියාගන්න මැරිලා ජුන්න ජූලා මැයි ජුනි ජූලි නිර්ත දිග මෝසම් සුළං මැයි ජුනි ජූලි ඊසාන දිග මෝසම් සුළං නොවැම්බර් දෙසැම්බර් ජනවාරි. ඉක්මනට ලියාගමු. ලියාගෙන කොටස් දෙක බෙදා ගන්න වෙන් කර ගන්න. හරි ඉක්මන් කරන්න පුතේ. ඔය සුළං හමන කාලවකවානු දෙක හරිද? right. ඊළඟ දිගම මෝරා නොවේ දෙවනි ජගතා නිදන දිගම මෝරා මැරිලා ජුන්න ජූලා. right. දැන් පුතේ අපි සුළං හමන්නේ කොහෙන්ද කියලා බලන්න භාවිතා කරන උපකරණය තමයි මොකද්ද? සුළං දිශා දර්ශක. ඔව් නිරිතෙන් දෙන්නේ නේද නැත්නම් ඊසානෙන් දෙන්නේ කියලා බලන්න අපි භාවිතා කරන උපකරණයක්. ඒකට අපි කියනවා මොකක් කියලාද? සුළං දිශා දර්ශකයක් කියලා නේ. දැන් සුළං දිශා දර්ශකයක් මම පුතාලට හදන්නත් පුළුවනි. එහෙම නැත්නම් මෙන්න මේ වගේ එකක් තමයි අපි සුළං දිශා දර්ශකය කියලා කියන්නේ. එතකොට මෙතන ඊතලේ පිටුපස කොටස මෙන්න මෙතන එනවා මෙහෙම ඇණයක් නේද? right. දැන් මෙයාට තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතේ? සුළං දිශා දර්ශකය. දැන් සුළං දිශා දර්ශකයේ මෙන්න මේ ඊ තුඩෙන් පෙන්වන්නේ මොකක්ද? මේ තමයි පුතේ සුළං එන දිශාව. සුළං හමාගෙන යන දිශාව නෙමෙයි සුළං එන දිශාව. දැන් මෙහෙම තියෙනවා නම් මේ පැත්තේ ඉඳන් මෙහාටයි සුළං එන්නේ. තේරුණාද? සුළං එන දිශාවට තමයි මේ ඊතලයේ තුඩ තියෙන්නේ. සුළං යන දිශාවට නෙමෙයි. එහෙනම් ලියා ගන්න මෙහෙම. ඊළඟ තර ලකුණ දාලා ලියන්න සුළං හමන දිශාව. සුළං හමන දිශාව. සුළං හමන දිශාව. සුළං හමන දිශාව සොයා ගැනීමට සුළං හමන දිශාව සොයා ගැනීමට සුළං හමන දිශාව සොයා ගැනීමට සුළං දිශා දර්ශකය සුළං දිශා දර්ශකය
යොදාගනු ලබයි. යොදාගනු ලබයි. යොදාගනු ලබයි. right මේක ඇඳ ගන්න. හරිද පුතේ? හරිද පුතේ? හරි. ඊළඟට අපි සුළඟේ වේගය මනින්න මොකෙන්ද? සුළඟේ වේගය. ඔව්. සුළඟේ වේගය අපි මනිනවා මෙන්න මේ වගේ උපකරණයක් මම පුතාලා. ඔව්. දැකලා තියෙනවා මොකද්ද? මේ වගේ එකක් අපි කියනවා අනිලමානය කියලා නේ. හරි. ලියන්න ඊළඟට මෙහෙම. සුළඟේ වේගය මැනීමට සුළඟේ වේගය මැනීමට අනිලමානය භාවිතා කරයි. හරි මේකත් අඳ ගන්න පුතේ. හරිද? right. එහෙනම් මගේ රත්තරන් දුවේ පුතේ ඔන්න දෙයනේ කියලා අවුරුද්දක් ලැබු පළවෙනි දවසේ අපි හොඳ වැඩක් කරා. මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. මට පුළුවන් වුණා මේ අවුරුද්දේ මුල් දවසේ ළමයි 1000කට ආසන්න සංඛ්‍යාවකට සජීවීව මම දන්න කරුණක් කියලා දෙන්න. අපි පාඩමේ භාගයයි කරේ මොකද අපි කලින් දවසේ හසහ පොළව පාඩමේ මුල් කොටස කරලා තිබුණ නිසා අද පාඩම ඉවර කරා. එහෙනම් මම දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ ලස්සන පින්තූරයක් අරගෙන අපේ සමූහයට එවන්න. අපේ වැඩසටහන අපේ පාඩම පිළිබඳ ඔබේ අදහස් එක්ක. පුතේ පාඩම ඉවර කරන්න කලින් අපි වඳිමු අපේ අම්මට. ඒ නිසා සියලු දෙනාගෙන්ම මං ඉල්ලීමක් කරනවා අම්මලා ඉන්නව නම් බලාගෙන ඉන්න. මගේ රත්තරන් දුවලා පුතාලා ටික පුටුවේ හරි බැරි ගහලා වාඩි වෙන්න. මේ ඇහෙන්නේ පුතේ අපේ අම්මා ගැන. මේ අපි කියන්නේ
අපේ රත්තරන් අම්මා ගැන. අම්මලා දරුවෝ හැදුවේ රජ්ජුරුවෝ වගේ. ඒ රජ්ජුරුවෝ රජ වෙනවා බලන්න. අද වගේ හොඳ දවසක අපි හැමෝම හිතමු අපේ රත්තරන් අම්මා අපි අපේ ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා. අම්මා අම්මගේ ඇස් දෙක වගේ බලාගත්ත නිසා තමයි අපි අද මෙතන ඉන්නේ මයි පුතේ. අම්මා එයාගේ ඇස් දෙක වගේ අපි කුඩා කාලේ අපි ආදරෙන් බලාගත්තා. අපි අද හිතමු අපි ලොකු වුණාම මගේ ඇස් දෙක වගේ මම මගේ රත්තරන් අම්මව බලා ගන්නවා කියලා. අම්මා අපට ලේ කරලා පෙව්වේ. කිරි ටික විතරක් නෙමෙයි පුතේ. අම්මා අපට කිරි කරලා පෙව්වේ. ලේ ටික විතරක් නෙමෙයි. අම්මගේ සම්පූර්ණ ශක්තිය, අම්මගේ සම්පූර්ණ ජීවය, අම්මගේ සම්පූර්ණ ප්‍රාණයම අපි අරගෙන ඉවරයි මගේ පුතේ. එහෙනම් අපේ යුතුයකමක් තියෙනවා. අපට පණ දුන්නේ. අපට පණ කළේ. ඒ අම්මා බලා ගන්න. හරියට. අපේ ඇස් දෙක වගේ. මාසී කුසේ මාදරලා සිතුළු බර කලොවට මැදි. දර්ශනි හත් මතු බුදු කරවන්නට මව් පදවිය ඔබ ලබන ලදී. දර්ශනි හත් මතු බුදු කරවන්නට මව් පදවිය ඔබ ලබන ලදී. ලැබුණත් නෙත් යුග දහසක උරුමේ මදි මට මුළු සංසාරයේ ඔබ බලා ගන්නට අම්මේ ඔබ බලා ගන්නට අම්මේ